උත්තර දෙන්න කැමති අය අත උස්සන්න පියාලෙන් ප්‍රශ්න අහමු. බලකිරීමක් නැහැ. පළවෙනි ප්‍රශ්න දෙකට කවුද පුතේ උත්තර දෙන්නේ? නිසල් කියන්නේ පුතේ බලන්න උත්තර දෙක පළවෙනි ප්‍රශ්න දෙකට. 1ට 4 නිසල් ඇහුන්නේ නැහැ පුතේ මට. 1ට 4 ඔව්. දෙකට 2ට 3 හරි. මගේ මේ කම්පියුටර් මියුට් වෙලා තිබුණේ ඒකයි ඇහුන්නේ නැත්තේ. හරි දැන් පුතේ ඇහුණා. බලමු ආගේ උත්තර හරිද කියලා. දත්තහා තොරතුරු සම්බන්ධයෙන් වගන්ති වලින් සාවද්‍ය වන්නේ. දැන් පුතේ සාවද්‍ය කියන්නේ වැරදි වගන්තිය මේකේ අහන්නේ. දත්ත ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස පවතී. ඒක හරිනේ. අපි දන්නවා ඉලක්කමකින් කියන්න පුළුවන් නම් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්තයන් ප්‍රමාණාත්මක දත්තයන් කියලා අපි කියනවා. සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න බැරි නම් අපි ඒවට කියන මොනවද කියලාද පුතේ? ගුණාත්මක දත්තයන්. දැන් උදාහරණයක් බර කියන එක ප්‍රමාණාත්මකයි, හැඩය කියන එක ගුණාත්මකයි. දත්ත සැකසීමෙන් තොරතුරු ලැබේ. හරි නේද? දත්ත පිළිවෙලට සකස් කර අපිට තොරතුරු හම් වෙනවා. තොරතුරු මගින් තීරණ ගත හැකි වූ. අපි දැන් දත්ත සකස් කර අපිට හම් වෙන තොරතුරක් දත්ත මගින් තීරණ ගන්න බැරි වුණාට අපිට තොරතුරු මගින් තීරණ ගන්න පුළුවන්. පුතා වගේ උත්තරේ හරි නේද? තොරතුරක වටිනාකම කාලය මත රඳා නොපවතී. වැරදි පුතේ. තොරතුරක් වටින්නේ තොරතුරු ලැබෙන මොහොතේ. අපි ඔකට කියන තොරතුරු වල ස්වර්ණමය න්‍යාය කියලා. තොරතුරක් ලැබෙන මොහොතේ උපරිම වටිනාකමක් තියෙනවා. කාලයත් සමග වටිනාකම අඩු වෙලා මොන බවටපත් වෙන්නේ? දත්ත බවටපත් වෙනවා. අපි ඕකට කියන තොරතුරු වල ස්වර්ණමය න්‍යාය කියලා කියනවා. එහෙනම් පුතේ උත්තරේ අංක 4 very good වගේ උත්තරේ හරි. පද්ධතියක් සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ. ආදානය සැකසීම ප්‍රතිදානය මූලික කාර්යයන් වේ. ඔව් අනිවාර්යයෙන්ම ඕනම පද්ධතියක පුතේ මූලික කාර්යයන් තුන මොනවද ඒවා? input process output නේ. ආදානය සැකසීම ප්‍රතිදානය ඕනම පද්ධතියක මූලික කාර්යයන් තුනයි. පරිගණක යනු පද්ධතිකෝ පරිගණකයේ පද්ධතියක් නේද? ATM යන්ත්‍රයේ පද්ධතියක්. input කරන්න පුළුවන්, process කරන්න පුළුවන්. output නම් ඒක පද්ධතියක්. system එක. පද්ධතියක නිශ්චිත අරමුණක් හෝ අරමුණ නැද නෑ පුතේ. පද්ධතියක් කියන එකේ අර්ථකථනය තියෙනවා කිසියම් අරමුණක් සඳහා එක්ව ක්‍රියාත්මක වන විවිධ සංඝටකවල එකතු. එහෙනම් පද්ධතියක් කියන අර්ථකථනය තියෙනවා. පද්ධතියක් කියන්නේ පුතේ අනිවාර්යෙන් අරමුණු එකක් හෝ කීපයක් තියෙන දෙයක්. පද්ධතියක් වෙන විවිධ සංඝටකවල හරි. එහෙනම් වැරදි උත්තරය අංක 3 නේද? පද්ධතියක් කියන සංඝටකවලත් එකතුවක්. එහෙනම් අරමුණක් නැත කිව්වොත් වැරදි. අනිවාර්යෙන් පද්ධතියක අරමුණු එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ අංක 3 එන්නේ very good වගේ උත්තර හරි. පුතේ කාටද ප්‍රශ්න තියෙනවා නම් අහන්න chat එකෙන් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අත උස්සන්න මම mic එක ඔන් කරන්නම්. යටිතුන අහන්න. 3ටයි 4ටයි කවුද පුතේ මට උත්තර දෙන්නේ? අපි එහෙම අහමු සුමුදුගෙන්. සුමුදු පුතේ කියන්න බලන්න 3ටයි 4ට උත්තර. 3ට 4 ඔව් 4ට 1 හරි බලමු පුතා උත්තර හරිද කියලා. පරිගණක පද්ධතියක් සම්බන්ධයෙන් සාවද්‍ය වන්නේ. පුතේ සාවද්‍ය කියන්නේ වැරදි කියන ආහාරනේ. දෘඩාන් කියන භෞතික සංඝටකය. ඔව් පුතේ දැන් පරිගණක පද්ධතිය කොටස් 4යි. දෘඩාංග, මෘදුකාංග මේක ලියන්න ඕනේ නැහැ පුතේ. මේ පේපර් එක අපි කරානේ. ඔන්ලයින් කරව පේපර් එකක් යසිට මේ අපි කතා කරන්නේ යලින් නේද? හේරත් මේක අපි ඔන්ලයින් කරා වලට තාම මම හිතන ඔන්ලයින් පුළුවන් කරන්න මට හිතෙන්නේ. ඒ ඔන්ලයින් ගියසටි කරව පේපර් එකක් අපි මේ සාකච්ඡා කරන්නේ. ලියා ගන්න ඕනේ නැහැ මේක. දෘඩාන් කියන සියලු භෞතික කොටස් වේ එක හරි කීබෝඩ් මවුස් වගේ අතින් අල්ලන්න පුළුවන් අපි හાર્ඩ්වෙයාර් කියනවා. මෘදුකාංග යනු පරිගණක වැඩසටහන් වේ එකත් හරිනේ. උදාහරණ වදන් සැකසුම් මෘදුකාංග ඒ වගේ ඒවා අපි කියනවා පරිගණක වැඩසටහන් කියලා. ජීවාංග යනු පරිශීලකය වේ. ඔව් පුතේ පරිගණක පද්ධතිය පාවිච්චි කරන කෙනා තමයි ජීවාංගය කියලා අපි කියන්නේ. උදාහරණයක් පරිශීලකය. ස්ථිරාංග යනු භෞතික සංඝටක නෑ පුතේ. ස්ථිරාංග කියන්නේ දෘඩාංගවල මූලිකම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වැඩසටහන.
මේක ගබඩා කරලා තියෙන පටන මාත්‍ර මතකේ රෝම් වල. මේ පටන මාත්‍ර මතකයේ අඩංගු කරලා තියෙන වැඩසටහන අපි ස්ථිරාංග කියන උදාහරණයක් අවතේ BIOS කියන වැඩසටහනේ basic input output system. මේ BIOS කියන්නේ ස්ථිරාංගයක්. අපේ washing machine එකේ photocopy එකේ monitor එකේ TV එකේ මේ හැම එකේම ස්ථිරාංගයක් තියෙනවා. firmware කියන්නේ අතර ඒක වැඩසටහනක්. ඒක අපි මෘදුකාංග කියන්නේ නැහැ. ඒක ස්ථිරාංග කියලා කියන්නේ පරිගණක පදයේ කොටස් හතරනේ දෘඩාංග, මෘදුකාංග, ජීවාංග සහ ස්ථිරාංග. එනම් භෞතික සංඝටකයක් නෙවෙයි. එයා වැරදි උත්තරය හරිනේ නම් අංක 4. පහත අතරින් ආදානයක් පමණක් වන්නේ සුපරීක්ෂකයෙන් ස්කෑනර් කෙනෙක් පුතා. එයාට පුළුවන් දෘඩ පිටපතක්, මෘදු පිටපතක් වශයෙන් පරිගණකයට ආදානය කරන්න. එහෙනම් අනිවාර්යෙන් සුපරීක්ෂණය මොකද්ද? ආදානය. ස්පීකරය කියන තොරතුරක් අවුට්පුට් කරන ක්‍රම තුනයි පුතේ. දෘඩ පිටපත්, මෘදු පිටපත්, ශබ්ද. එහෙනම් ශබ්දයේ වශයෙන් තොරතුරක් අවුට්පුට් කරන පුතේ ස්පීකරය පාවිච්චි කරනවා. සංදර්ශකය ගැන පරිගණක තිර ඒවල දන්න ඇති. පරිගණක තිර වර්ග තුනක් තිබුණා අපි කතා කරා. CRT, LCD, LED තිර එහෙමනේ. හිස් බණුව කියන්නේ යාට පුළුවන් මයික් එකෙන් කතා කරන්න පුළුවන් ස්පීකරේ කනටෙන් අහන්න පුළුවන් හෙඩ්සෙට් කියන. එහෙනම් එයා ආදාන ප්‍රදාන දෙක. එහෙනම් ස්පීකරේ ප්‍රතිදාන, සංදර්ශක ප්‍රදාන, හිස් බණුව ආදාන ප්‍රදාන දෙකම ආදානයක් පමණක් වන්නේ ඉන්පුට් විතරයි කරන්න පුළුවන්. කවුද? අනිවාර්යෙන් සුපරීක්ෂකනේ ස්කෑනර් කියන්නේ අපි. එයා එන්න උණු උත්තරේ. very good. 5ටයි 6ටයි එහෙනම් මට අත උස්සපුවා විතරයි පුතේ මම අහන්නේ. ලිහිණි කියන්න බලන්න පුතේ උත්තර. 5ට 2 6ට 2 බලමු පුතා උත්තර හරිද කියලා අපිට. පහත උපාංග අතරින් ආදාන ප්‍රතිදාන දෙකම ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා. ස්පීකරය බෑ, පරිගණක තිරය බෑ, මුද්‍රණ යන්ත්‍රය බෑ, ලකුණුකරණය බෑ, ස්පර්ශ පෑඩේ බෑ. එහෙනම් ස්පර්ශක තිරය ටච් කරද්දී ඉන්පුට් එකක්, බලනකොට අවුට්පුට් එකක්. අංකිත කැමරාව දෙකම පුළුවන්, හිස් බණුවත් දෙකම පුළුවන්. මයික් එකෙන් කතා කරන ස්පීකරෙන් අහනවනේ දෙකම පුළුවන්. very good පුතේ. පහත උපාංග අතරින් ප්‍රාථමික පමණක් වන්නේ. මොකද පුතේ ප්‍රාථමික මතක කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන් නම් අපි කියනවා CPU ට ඍජුව ඇක්සස් කරන ඒවා ගොඩක් වෙලාට CPU ට කිට්ටුවෙන් තියෙන. කවුද ඒවා? බලමු පළවෙනි එක RAM හරි ROM හරි cache memory හරි ඔන්න hard disk වලින් ප්‍රශ්නයකින් ද්විතීක මතකයක් තියෙනවා. කවුද පුතේ ද්විතීක කියන්නේ? මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ වෙන්න බැරි ඒවා hard disk වගේ දේවල්. 3 බලන්න floppy disk නිසා වැරදි, 4 CD නිසා වැරදි. උත්තරේ 2 නේද? RAM primary memory ධාවන තත්ත්වය ගබඩා කරනවා, ROM ස්ථිරාංග ගබඩා කරනවා primary එක. cache memory primary එකක් නිතර අවශ්‍ය කරන දේවල් ගබඩා කරනවා. register එක සැකසීමට පෙරයි පසුයි තියෙනවා. එහෙනම් එයා primary memory එකක්. එහෙනම් උත්තරේ අංක 2 නේ දෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ. නම් 7ටයි 8ටයි අපි අහමු කිත්සරගේ. කිත්සර 7ටයි 8ටයි මොනවද උත්තරේ? සර් 7ට 4 ඔව් 8ට කී දෙනාට? 8ට 1 සර්. බලමු. පහත වගන්තිලින් අසත් වෙන රෙදි සෝදන යන්ත්‍ර තුල ස්ථිරාංග තියලු අනිවාර්යෙන් ෆර්ම් එකක් තියෙනවා. BIOS ස්ථිරාංගය. ඔව්. මූසිකෙන් දැක්වීම කොහොමද දැන් මේ ඉතලයක් එහාට මෙහාට ගිහිල්ලා ක්ලික් කරන්න පුළුවන් පොයින්ට් ඉන්නේ දැක්වීමක් කියලා කියනවා. යතුරු පුවරුව දැක්වීමක්ද? නෑ. කීබෝඩ් එක ඉන්පුට් එකක් තමයි හැබැයි එයා දැක්වීමක් නෙවෙයි. පහත දැක්වෙන කෙවෙනි සම්බන්ධ නිරවද්‍ය වර්ණය. parallel. හරිනේ මේ රෝස පාට පෝට් එක සිදුරු 25 ස්ත්‍රී කෙවෙනියක්. එයා parallel port සමාන්තර කෙවෙනි. VGA. හරිනේ. VGA female port එක පරිගණක තිරේම ගැහුවේ මෙයාට. සංදර්ශක කියලා අපි කියන්නේ එයා ගහන සංදර්ශකයේ පරිගණක තිරේමනේ. රූපවාහිනී යන්ත්‍රෙම ගහන්නේ මෙයාට. මුද්‍රණ යන්ත්‍රෙම ගහන්නේ මෙයාට. serial port මෙයාට තමයි අපි සම්බන්ධ කරව මොඩම් යන්ත්‍රයෙන් ශ්‍රේණිගත කෙවෙනි. PS2 මෙයාට mouse මෙයාට keyboard. එහෙනම් මෙන්න මේ කෙවෙනි ටිකනේ උත්තරේන parallel port, VGA port, serial port, PS2 port. එහෙනම් උත්තරේ අංක 1 තමයි. very good. 9ට උත්තරේ මට කියන්න බලන්න උදාර සහන්.
උදාර සහ 9ට කියන්නේ 9ට 1 ඔව් 10ට 1 හරි බලමු සාවද්‍ය වන්නේ වැරදි කියන අහන්නේ HDMI කෙවෙනියකි අහන්නේ සාවද්‍ය ඔව් නේද මේක HDMI තමයි නේද වැරදි කියලානේ අහන්නේ ඒතර HDMI මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධ කරන භාවිත කරයි බෑ නේද මෙයාට printers ගහන්න බෑ HDMI පරිගණක තියලා බැරිද පුළුවන් නවීන රූපවාහිනිය තියලා පුළුවන්ද පුළුවන් බැරි මොකද්ද දෙක නේද එක වැරදි නේද මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධ කරන භාවිත කරයි කිව්වොත් වැරදි අහන්නේ සාවද්‍ය වගන්තිය මේ HDMI කියන්නේ පුතේ නවීන පරිගණක තිරවල එහෙම පාවිච්චි කරන පරිගණක තිර එතකොට බහුමාධ්‍ය ප්‍රක්ෂේපෙම ගහන්න HDMI කියන්නේ high definition multimedia interface නේ මේකේ ඔඩියෝ වීඩියෝ දෙකම සම්ප්‍රේෂණය කරන්න බලව අලුත් ලැප්ටොප්ස් වල විතරයි ඔක තියෙන්නේ පරණේ වගේ ආවේ නැහැ නේද 10 බලන්න පහත සම්බන්ධව සාවද්‍ය වැරදි කියන අහන්නේ බහුවර්ණ පිළිතුරු පත්‍ර ඇගීමට භාවිත කරයි ඉතින් හරිනේ අහන්නේ වැරදි කෙනා එක හරි MCQ තමවකින් බලන්න අහන්නේ වැරදි කෙනා ප්‍රකාශ තාක්ෂණයේ භාවිත කර හරි එයා ලේසර් වලින් තමයි දත්ත ලියන්නේ කියවන්න දත්ත එක්රැස් කිරීමේ ස්වයංක්‍රීය ක්‍රමික ඔව් හරි අනුලක්ෂණ හඳුනා ගැනීම නෑ වැරදි අනුලක්ෂණ හඳුනාගත්තේ OCR වලින් මේ තියෙන මොකද්ද OMR OMR කින් කරේ පුතේ බහුවර්ණ බලපෑම එහෙනම් වැරදි කෙනාගොත් අංක 1 වැරදි උත්තර අංක 4 නේද මොකද ඒක කරන්න පුළුවන් බහුවර්ණ බැලුවේ මේකේ තමයි අහන්නේ සාවද්‍ය කෙනා රූපයේ සම්බන්ධයෙන් වැරදිව ගන්න බහුවර්ණ පිළිතුරු පත්‍රයක් භාවිත කරා ඌ හරියන්නේ නෙමෙයි අහන්නේ වැරදි කෙනා එහෙනම් පුතේ ඔය උත්තර දෙක වැරදි මේකෙත් 4 මේකේ උත්තරේ අංක 2 තේරුණාද අහන්නේ සාවද්‍ය කෙනා ඔයා කිව්ව හැම වෙලාවෙම නිර්වද්‍ය වගන්ති කල්පනායෙන් උත්තර දෙන්න දවින්ද කියන්න බලන්න 11ටයි 12ටයි කියන්නේ දවින්ද කියවලා කරන්න කරන්නේ නැත්තම් 3 11ට 3 12ට පුතේ එවුනේ ඉන්න කියවලා කරන්න තමන්න 3 හරි බලමු පුතේ උත්තර මෙන්න මේකෙන් සාවද්‍ය කියන අපහු ගන්න සාවද්‍ය කියන ප්ලොටර් ඔව් ලකුණු කරන්නේ CAD වලින් සැලසුම් නිර්මාණය කරන CAD කියන කම්පියුටර් ඒඩඩ් ඩ්‍රොයින් වලින් අඳපු අර ගෙවල් වල සැලසුම් එහෙම ගෘහ නිර්මාණ සැලසුම් මුද්‍රණය කරන්නේ ප්ලොටර් එකෙන් තමයි මේක බහුලව දක්ලා ලැබෙන නෑ මේවා ගෙවල් වල එහෙම නෑ ටිකක් මිලාදික ප්ලොටර් එකක් කියන්නේ ඒව සාමාන්‍යයෙන් ඔය කලාතුරකින් තමයි දක්ලා ලැබෙන්නේ ඒක බහුලව දක්ලා ලැබෙන්නේ නෑ ලේසර් ඝට්ටන නොවන එක්කී ඔව් අපි දන්නවා printers වර්ග දෙකයි මොනවද ඒවා ඝට්ටන සහ ඝට්ටන නොවන එහෙනම් ලේසර් කියන්නේ ඝට්ටන නොවන එකක් නේ තීන්ත වේදුම් ඝට්ටන නොවන එකක් තාප මුද්‍රකේ ඝට්ටන නොවන එකක් තිත්‍යාසයි පේලි ඝට්ටනය වන එක එහෙනම් උත්තරේ අංක 3 තමයි very good උත්තරේ හරි වාගේ පහත දැක්වෙන වගන්ති වලින් සාවද්‍ය වන්නේ සුපිරි පරිගණක වේගයේ ඉහළ වේ ඔව් සුපිරි තමයි ලෝකයේ වේගවත්ම පරිගණකය මහා පරිගණක පර්යන්ත සඳහා භාවිත කරයි ඔව් පර්යන්තය කියන්නේ මොකද්ද පුතේ එකවර පරිශීලකෝ කීප දෙනෙක් පාවිච්චි කරනවා ප්‍රතිසම පරිගණක කාර්යාලවල බහුලව භාවිත කරයි වැරදි නේද ප්‍රතිසම පරිගණක නෙවෙයි සාමාන්‍ය කාර්යාල පාවිච්චි කරන අංකිත පරිගණකනේ ඩිජිටල් කම්පියුටර්ස් ඒ කියන්නේ අපි කියනවා ඔය ඇනලොග් කම්පියුටර්ස් නෙවෙයි සාමාන්‍ය ඩිජිටල් කියන්නේ ඔය අපේ සාමාන්‍ය ඩෙස්ක්ටොප් ලැප්ටොප් ප්‍රතිසම කියන්නේ පුතේ අර භෞතික තත්ත්වෙන්මයි නේවනේ ඒවා කාලගුරු විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පාවිච්චි කරන කාර්යාලවල නෙමෙයි ලැප්ටොප් අංකිත පරිගණක හරි නේද එහෙනම් උත්තරේ 3 නේද සුපිරි වේගෙන් ඉහළ වේ ඒක හරි මහා පරිගණක පර්යන්ත සඳහා භාවිත කරයි ඒකත් හරි ප්‍රතිසම පරිගණක බහුලව දක්වලා ලැබෙන්නේ නෑ ඒක පුතේ ඔය නාසාවක් කාලගුරු විද්‍යා දෙපාර්තමේන්තුවේ තැන්වල තමයි පාවිච්චි කරන්නේ 13ටයි 14ටයි සමිදි කියන්න බලන්න පුතේ 13ටයි 14ටයි 13ට 4 ඔව් 14ට 14ට දු 14ට 2 හරි බලමු
පහත දැක්වෙන වගන්තිලින් සාවද්‍ය වන්නේ පළමු පරම්පරාවේ ආදානයට සිදුරුපත් භාවිත කර ඇත. හරි නේද? පංච් කාඩ් එක ජෝසප් ජැකුවාට්නේ හොයාගත්තේ. ඔය රෙදි වෙන තාක්ෂණයක් පාවිච්චි කරයි. එහෙනම් අනිවාර්යෙන් පළමු පරම්පරාවේ දත්ත ආදානයේ ප්‍රතිදානයේ ආචාර්ය කරේ පංච් කාඩ් භාවිත කරා. පළවෙනි පරම්පරාවේ යන්ත්‍ර භාෂා භාවිත කරා නේද පුතේ? පළවෙනි පරම්පරාවේ යන්ත්‍ර භාෂා දෙකේ ඇසෙම්බලි තුනේ ඉහළ තලයේ. දෙවන පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් හරි නේද? අහන්නේ සාවද්දීන උත්තර අංක 4 නේද? තුන්වන පරම්පරාවේ පහළ තලයේ භාෂා වැරදි. තුනේ ඉහළ තලයේ අර පළවෙනි පරම්පරාවේ යන්ත්‍ර භාෂාවේ දෙවෙනි පරම්පරාවේ ඇසෙම්බලි භාෂාව තමයි අපි පහළ තලයේ කියන්නේ. තුන්වන පරම්පරාවේ ඉහළ තලයේ භාෂාව ඒවා දෘඩානුගත යැපුනේ නැහැ. දෘඩානුගත යැපෙනවට තමයි අපි පහළ තලයේ කියලා කියන්නේ. 14 බලන්න. පහත් දැක්කන වගන්තිලින් සාවද්‍ය වන්නේ ප්‍රධාන මතකය නශ්‍ය මතකයකි. ඔව්. වාරක මතකය නශ්‍ය නොවේ. වැරදි. වාරකය නශ්‍යයි. නේ? සකසනයේ වේගය ගිගහර්ට්ස්. ඔව්. ක්‍රියා කර දුරකඩියක් වේගින් භ්‍රමණ වේ. ඔව්. තමන්ගේ වටා 7200 rpm වලින් පුතයා කැරකෙනවා. එහෙනම් අහන්නේ වැරදි කෙනා උත්තරය අංක 2. very good පුතේ. 15 කියන්න බලන්න මට සුමුදු සේමිනි. 15ට 1 16ට පුතේ 4 ප්‍රවේශ වේගන අවරෝහණ පිළිවෙල. කියන්නේ වේගය වැඩිම කෙනායි අඩුම කෙනාට. රෙජිස්ටරේට වඩා වාරක මතකයේ අඩුයි. ඊට වඩා RAM එකේ අඩුයි. ඊට වඩා hard disk ඝන hard disk SSD කියන යාගේ අඩුයි. ඊට පස්සේ සාමාන්‍ය දෘಢ දැටි අඩුයි. ඊට වඩා CD අඩුයි. ඊට වඩා චුම්බක පැටි අඩුයි. එහෙනම් very good උත්තර අංක 1 නේද? රෙජිස්ටරය, නිහිත මතකය, ප්‍රධාන මතකය, ඝන මාධ්‍ය, දෘಢ තැටිය, සංයුක්ත තැටිය, චුම්බක පටිය. උත්තරය හරි එක. සාවද්‍ය වන්නේ අහන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ වෙන්න පුළුවන් ප්‍රයිමරි. ඒක හරිනේ. මධ්‍ය සැකසුම් ඒකට ඍජුව ප්‍රවේශ වෙන්න බැරි ඒවා ද්විතීකලු. ඒකත් හරි. ප්‍රාථමික මතක මධ්‍ය සැකසුම ඒ ආසන්නයේ පිහිටයි. ඕ ඒකත් හරි. ද්විතීක මතක සියල්ල නශ්‍ය මතක වේ. වැරදි නේද? ද්විතීක සියල්ලම නශ්‍ය නොවේ. මං අනිත් පැත්ත දීලා දෙන්න. ඒතර වැරසොත් වැරදි ඈ. ද්විතීක මතක සියල්ල නශ්‍ය නෙවෙයි පුතේ. නශ්‍ය නොවන වෙන්න ඕන. නමුත් මේක දීලා තියෙන නශ්‍යයි කියලා. එහෙනම් උත්තරය අංක 4 එන්නේ. very good. 17 ලිහින්නි කියන්න බලන්න. 17ට 4 ඔව් 18ට 18ට 3 හරි බලමු. මධ්‍ය සැකසුම් ඒකකයට බාහිරින් පිට ඇත. එළියේ ඉන්නේ කවුද? රෙජිස්ටරේනේ පුතා CPU ඇතුලේ. යා සැකසීමට පෙර හා පසු තමයි දත්ත తాවකාලික ගබඩා කර රෙජිස්ටරේ හදලා තියෙන SRAM වලින් එයා තමයි අධිවේගී මතකයේ මිල ඉතා අධිකයි. ALU arithmetic and logic වලට එයා ඉන්නේ CPU ඇතුලේ. එයා තමයි සියලුම අංක ගණිතමය හා තර්කන කටයුතු කරේ. CPU කියන්නේ control unit පාලනය එකේ එයාත් ඉන්නේ පුතේ CPU ඇතුලේ. එයා තමයි සියලුම පාලන කටයුතු කරේ. L3 වාරක මතකයේ පුතේ CPU ඇතුලේ නෙවෙයි හිටියා. CPU වලින් එළියේ L1 වාරක මතකයේදී CPU ඇතුලේ. එහෙනම් මෙතනින් ගැලපෙන කෙනා උත්තරය අංක 4 නේද? පහත වගන්තිලින් සාවද්‍ය වන්නේ ALU මගින් අංක ගණිතමය තර්කන කටයුතු කරයි. හරි. CPU මගින් පාලන සහ අතර උපදෙස් විකේතනත් කරනවා. රෙජිස්ටරේ දත්ත ස්ථීරව වැරදි. 3 වැරදි නේ. නිහිත මතකයේ කියන්නේ කැෂ් මෙමරි తాවකාලිකව ගබඩා කරයි. හරි. වැරදි උත්තරේ අංක 3 රෙජිස්ටරේ දත්ත ස්ථීරව නෙවෙයි පුතේ ගබඩා කරන්නේ తాවකාලිකව. කිච්චර කියන බලන්න 19ටයි 20ටයි සර් 19ට RAM නශ්‍ය මතකයක් නොවේ. 4 සර්. 20ට 20ට විසර කියන පුතේ ඉන්න සර් ටිකක්. හරි හරි කියලා කරන්න. සර් 2 සර්. හරි බලමු. පහත වගන්තිලින් සාවද්‍ය වන්නේ රෙජිස්ටර මතකයේ ධාරිතාවේ පිටු 64 32 ආදී වශයෙන් දෙන. හරි නේද පුතේ? රෙජිස්ටරේ ධාරිතාව ඔය වගේ ධාරිතාවයන් තමයි තියෙන කුඩා ධාරිතාවක්. හැබැයි වේගවත්.
RAM වල ධාරිතාව 2GB 4GB තියෙනවා. හරි. දෘಢ තැටියක ධාරිතාවේ මයින් ගිගාබයිට් ටෙරාබයිට්. හරි. RAM නශ්‍ය නොවේ. වැරදි. RAM කියන්නේ නශ්‍ය මතකයක් විදුලිය විසඳ ඉවත් වෙනව නේද පුතේ? වැරදි වගන්ති අහන උත්තර අංක 4. සාවද්‍ය වන STP UTP වශයෙන් ඇඹරුම් කම්බි වල තියෙනනේ පුතේ. ඇඹරුම් කියන්නේ twisted pair wire STP UTP තියෙනවා. සමාක්ෂක කේබල වලට වඩා සම්ප්‍රේෂණ වේගය ඇඹරුම් වල ඉහළ වේ. වැරදි. කොඇක්සියල් කේබල් එකේ පුතේ දත්ත සම්ප්‍රේෂණ වේගය ඉහළයි. ඒකන අපි අර CCTV කේබල් වලටයි ඇන්ටනා වයර් වශයෙන් පාවිච්චි කරන්නේ. වේගවත් මාධ්‍ය වනේ ප්‍රකාශ තන්තු වේ. හරි. අධිවේගී මාධ්‍ය පුතේ ආලෝකේ පාවිච්චි කළ කවුද යා? ප්‍රකාශ තන්තු. Bluetooth සහ ගුවන් විදුලි තරංග වලදී රිමෝට් සඳහා අදෝරක්ත කිරණ පාවිච්චි කරයි. Bluetooth වලදී ගුවන් විදුලි තරංග, Bluetooth Wi-Fi රේඩියෝ තරංගයන්, රිමෝට් වල ඉන්ෆ්‍රාරෙඩ් අදෝරක්ත කිරණ. very good පුතේ. උත්තර අංක 2 නේද? සමාක්ෂක කේබල් වලට සම්ප්‍රේෂණයක ඇඹරුම් වල වැඩි කිව්වොත් වැරදි. 21 22 මම අහන්නම්. සමිතිගේ අපි යමු සමිති 21ට 4 ඔව් 22ට 1 පරිගණක ජාල සම්බන්ධයෙන් සාවද්‍ය වන්නේ ඒකපත සංනිවේදනයේ එක් දිශාවකට පමණක් ගමන් කරයි. හරිනේ. එක පැත්තට විතරයි යන්නේ. ඒකපත සංනිවේදනයේ එක් දිශාවට පමණක් යයි. හරි. අර්ධ ද්විපද සංනිධාත එක් මොහොතකදී එක් දිශාවට පමණක් යයි. හරි. එක් මොහොතකදී එක් දිශාවට අනෙක් මොහොත අනෙක් දිශාවට. half duplex හරි. පූර්ණ ද්විපද සංනිධ එකම මොහොතකදී දිශාවටම යයි. එකක් හරි. දුරකථන සංවාදයේ අන්තර්ජාලයේ භාවිතයේ පූර්ණ ද්විපද වැරදි පුතේ. අන්තර්ජාල බ්‍රවුස් කරනකොට half duplex ගන්න අපි walkie talkie වගේ තමයි ගිහිල්ලා අපි respond එකන්නේ පස්සේ අපිට. එහෙනම් ඒක half duplex කියලා අපි කියනවා. පරිගණක ජාල භාවිතයේ වාසියක් නොනේ ආරක්ෂාව ඉහළ වීම වැරදි. දත්ත උමාරු පහසුයි. අන්තර්ජාල භාවිතයේ බෑකප් කරගන්න පුළුවන්. උපස්ත පිටපත් තියාගන්න පුළුවන්. වලාකුළු පරිගණක සංකල්ප කියලා එකක් තියෙනවා. ඒක යටිතල පහසුකම් සේවාවක් තමයි අපි සේවාදායක පරිගණකයක බෑකප් එකක් තියාගන්න එක. ධාරිතාවේ ඉහළම ආචායන වන්නේ මොකද්ද පුතේ? ඒක මං අහන්නම් දිලාන් නිසල්ගේ 23 24 23ට 2 ඔව් 24 පුතේ. විසිහතරට 2 බලමු ආග උත්තර හරියට ටිකක්. ධාරිතාවේ ඉහළම ආචායනය වන්නේ සුනම්ම ජැටිය නෑ වැරදි 1.44 මෙගාබයිට්. සංයුක්ත ඇටිය 700යි මෙගාබයිට්. සැනලිදාවක ටිකක් ඉහළයි ගිගාබයිට් වලින් තියෙනවා. ඉහළම කෙනා චුම්බක පටනේ මැග්නටික් ටේප් අනුක්‍රමික දත්ත ලියන්නේ කියවන්නේ බෑකප් කරන්න අපි වැඩිපුර පාවිච්චි කරන චුම්බක පටි. පහත වගන්තිරේ නිර්වත්‍ය වන්නේ ප්‍රාථමික හා චුම්බක ප්‍රකාශ වශයෙන් වර්ග තුන හරිනේ. ප්‍රාථමික ආචයන වැරදි නිර්වත්‍ය කියන හරිනේ. ප්‍රාථමික වෙන්නේ නැහැ. ඒ ද්විතීක ආචයනනේ. ප්‍රාථමික ආචයන මේ වර්ග කරලා නැහැ. වැරදි. CDRW ක මිල CDR 30ට වඩා අඩු වේ. වැරදි නේද ඒක? CDRW rewritable. rewritable එක ගණන් වැඩි පුතේ. CDR කියන්නේ එකපාරයි ලියන්න පුළුවන්. චුම්බක පටි සසම්භාවි වැරදි කෙනා. චුම්බක පටි පුතේ දත්ත ලියන්නේ කියන්නේ අනුක්‍රමිකව. sequence. වැරදි කෙනත් මෙන්න මේකත් වැරදි. අහන්නේ වෙන්නේ නිරෝධිතාව ඈ. ප්‍රකාශ තැටියක දත්ත ලිවීම කියවෙන ලේසර් තාක්ෂණයේ භාවිත කරන්නේ. අයි ප්‍රකාශ තාක්ෂණික ප්‍රකාශ තැටික ලේසර් ලයිට් එකක් පාවිච්චි කරනවා. එහෙනම් ලේසර් කිරණාවක් වගේ තමයි CD වල DVD බ්ලූරේ වල දත්ත ලියන්නේ කියවන්නේ. නිවැරදි කෙනා අහන්නේ උත්තර අංක 4 නේ. නිර්වද්‍ය වගන්ති අහන්නේ ලේසර් වලින් තමයි ප්‍රකාශ තැටි කියන්නේ නේ. එතකොට CD compact disc ඒවා ප්‍රකාශ තැටි කියන්නේ හේතුව තමයි ඔප්ටිකල් මීඩියා කියන්නේ ලේසර් පාවිච්චි කරන නිසා. ඊට පස්සේ බලමු අපි එහෙනම් මෙත්නි කියන්න බලන්න පුතේ 25ටයි 26ට 25ට 3 ඔව් 26ට
26ට 4 හරි බලමු පුතේ වගේ උත්තර හරිද කියලා. නිර්වාද්‍ය වන්නේ නාභිය සුවිචයට වඩා වේගවත් වේ. වැරදි නේද? සුවිචේන වේගවත් ඔය දෙන්නම ජාල සම්බන්ධ උපකරණ. හැබැයි සුවිචේ වඩා කාර්යක්ෂමයි. යා ඉල්ලපු කෙනාට විතරයි දත් යන්නේ. නාභිය හැමෝටම යනවා. ඒක නිසා අපි කියනවා නාභියට වඩා සුවිචේ හොඳයි. මෙයා කියන එක අනිත් පැත්ත. සුවිචේට වඩා නාභිය වේගවත් වේ. වැරදි. සුවිචේ අර්ධ ද්විපත වේ. වැරදි. සුවිචේ පූර්ණ ද්විපතයි නාභිය තමයි අර්ධ ද්විපත. සේවාදායක පරිගණක ජාලවල සේවය ලබා දීම. සේවාදායක පරිගණක සේවය ලබා දීම සිදු කරන්නේ. හරි සේවාදායක පරිගණක ජාලක සේවා ලබා දෙන්නේ. සේවාදායක සේවා ලබා දෙන එක. ගිනි පවුරක් වගේ පරිගණක ජාල කරන එකයි වැරදි. මෙයා කරන්න අනවශ්‍ය ප්‍රවේශ වලක් වෙන හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් දෙකම තියෙනවා. ගිනි පවුරක් මගින් කරන්න පුතේ පරිගණක ජාල හරහා අනවසර ප්‍රවේශයේ වැලක් විතරන නිර්වද්‍ය කියන උත්තරය අංක 3. පහත වගන්තලින් සාවද්‍ය වන්නේ මොඩමේ අංකිත සංඥා ප්‍රසම්පවඩත් ප්‍රසම සංඥා අංකිතත් කරව. එයා ඩිජිටල් ඇනලොග් කරනවා. ඇනලොග් ඩිජිටල් කරනවා. පාසල් පරිගණක ජාලයක ලෑන් එකක් වේ. ඔව් ලැබ් එකක අපි තියෙන ලෑන් එක ලෝකල් ඒරියා නෙට්වර්ක්. බැංකු ජාලයක් වෑන්නේ ඒකත් හරි. ලෑන් ගොඩනැගීම රැහන් මගින් පමණක් නෑ. වයර්ලස් පුළුවන්, වයිෆයි පුළුවන්, බ්ලූටූත් පුළුවන්. එහෙනම් වයර් නැතුව පුළුවන්. වයර් මගින් පමණක් කිව්වොත් වැරදි. දැන් 27ටයි 28ටයි අපි අහමු. උත්තර දෙන්න කැමති අත උස්සන්න පුතේ. එයාලා ඉතර අහන්නවා. ගුණතිලක කියන්න බලන්න පුතේ. 27ටයි 28ට සිතුමලි 27ට 1 ඔව් 28 1 පහත වගන්තලින් සාවත් දිවන්නේ රුක් ජාලය දෙමුහුම් ජාල ස්ථලයක් වේ. ඔව්නේ. එයා බස් එක්කර තරු සෙට් වෙලා දී. ආසන්නෙම ඇති පරිගණක දෙක මේක වගන්ති හරිය කියලා කියන්නේ. මේක අහන්න මේ සාවද්‍ය. ආසන්නති පරිගණක දෙකට ඍජුවම සම්බන්ධ මුදු. ඔව් වටේට ළඟ සම්බන්ධ වෙනවා. ස්විචේ භාවිත කරන ජාලයේ බස් ජාල ස්ථලයක් වේ. ස්විචයකට ගහන කෙනා බස් නෙවෙයි පුතේ. මොකක්ද ඒක? ස්ථානේ. ඒකත් හරි. වැරදි කරාම ජාල බිඳ වැටීම් මේක අහන්නේ සාවදනේ. රුක් ජාල ස්ථලයේ දෙමුහුම් වේ. ඒක හරි. මේක උත්තරේ වැරදි දන්නේ නැහැ. බලමු ලකුණු දුන්නා වෙන්නේ මම ඔක හැමෝටම. ආසන්නයේදී ජාලවලට ඍජුවම සම්බන්ධ මුදු ජාල ස්ථලත් හරි. මේක වැරදි. ස්විචයක් භාවිත කර ගොඩනගන්නේ බස් නෙවෙයි පුතේ ස්ටාර්. වැරදි කියලා අහන්නේ. ස්විචයකට ගහලා නම් අපි ඒක තරු. මේක හරි. ජාල බෙදෙන ආවන්නේ දැලිසි මතකනේ දැලිසි කියන කෙනා. ස්ටාර් කියන්නේ අර මැදට අපි ස්විච් එකක් පාවිච්චි කරේ. මෙන්න මේකේ ස්ටාර්නේ ස්විච් එකක් පාවිච්චි කරලා ඕක ස්ටාර් ටොපොලොජි. දැලිසි කියන්නේ මෙන්න මේකට. පරිගණක ඔක්කොම එකිනෙක කනෙක්ට් වෙන මෙහෙම දැලිසි. දැලිසි කියන්නේ සෑම පරිගණකම එකිනෙක සම්බන්ධ දෙයක්. එහෙනම් ඒක ජාල බෙදෙවට අවම කියලා එයා හැබැයි එක්ස්පෙන්සිව් නේ වියදම අද කියන වැරදි කෙනා කවුද උත්තරේ තුරනේ ස්විචයක් භාවිත කරන ගොඩනගාති ජාලය බස් ජාල නෙවෙයි පුතේ ස්විචයක් පාවිච්චි කරේ ස්ටාර් වෙන්න ඕනේ. අහන්නේ වැරදි කෙනා අහන්නේ. එහෙනම් වැරදි කෙනා එයා. මෙන්න මේ සංඛ්‍යාවේ පාදය විය හැක්කේ පාදේ. දැන් මේක ද්විමේ පමණි වැරදි. දැන් උදාහරණයක් මේක 1000 මේ 10001 කියලා කියන්න පුළුවන් පාදයේ 10. ඇයි එක බිංදුව කියන කෙනා 10 පාදයේ සංඛ්‍යාවල තියෙන්නේ. දැන් එහෙනම් මට කියන්නේ 1.0.1 දෙකේ පාදේ වෙන්න පුළුවන් 8 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් 16 වෙන්න පුළුවන්. ඕනම පාදයක් විය හැකියි. නේද? හැබැයි මේක 102 මේක දෙකේ පාදේ වෙන්න බෑ. දෙක කියන ඉලක්කම දෙකේ පාදේ තියෙන්න බෑ. මේක පුළුවන් 8 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් 16 වෙන්න. 109 දෙකේ බෑ 8 බෑ. හැබැයි 10 වෙන්න පුළුවන් 16 වෙන්න. ඇයි? 8 පාදයේ සංඛ්‍යික උපරිම ඉලක්කම 7. 7ට වඩා වැඩි ඉලක්කම් තියෙන්න බෑ. එහෙනම් මේ වගේ එකක් ගත්තොත් 1යි ඒ වගේ එකක් අනිවාර්යෙන් 16 පාදයේ විතරයිනේ. එහෙනම් අහන්නේ පිළිතුර වන්නේ දුවගේ වැරදින එක උත්තරය අංක 4 වෙන්න ඕන. මෙන්න මේ වගේ සංඛ්‍යාවක එක බිංදුව කියන සංකේතය දෙකෙත් තියෙනවා 10ෙත් තියෙනවා 8ෙත් තියෙනවා 16ෙත් තියෙන උත්තරය අංක 4 නේද? මේක ඕනම පාදයක් විය හැකියි. තේරුම් නැත්නම් කියන්න පුතේ එක බිංදුව කියන සංඛ්‍යා පද්ධතිය ඕනම සංඛ්‍යාවක තියෙන නිසා මේක ද්විමය වෙන්නත් පුළුවන්, අෂ්ටමය වෙන්නත් පුළුවන්, ෂඩ්දශමය වෙන්නත් පුළුවන්. එහෙනම් උත්තරය අංක 4.
අපි ඊළඟ ප්‍රශ්නය අහමු කාගෙන්ද? දවින්දගේ 29ට 3 30ට 30ට 3 බලමු ඔයා ගණන් ටික හදන්න වෙන අපිට ඒක නන්නේ නිකන් හිතලා කියන්න බෑ. දැන් මේ තියෙන පුතේ 10යි b නෙවෙයි 1යි බිංදුවයි b. 10 නම් මල් ලියනනේ කැපිටල් A 1 බිංදුව b තියෙන්නේ. b කියන්නේ 8යි 2යි 10යි 1යි 11 b කියන්නේ එකේවා දෙකේවා හතරේ 8යි 2යි 10යි 1යි 11. බිංදුවට බිංදුව 4ක් ලියන්න ඕන නැත්තම් වැරදි. බිංදුවට බිංදුව 4ක්. 1 10 නෙවෙයි තියෙන්නේ 10 නම් ලියන්න මං A අකුරනේ. 1.4යි 1.1යි 1 දැන් ගිහින් කිරි කරන්නකො. අෂ්ටමය නිසා අපි 3න් 3ට කඩමු. අෂ්ටමය සංඛ්‍යාව නිසා 3න් 3ට කඩමු. එකේව දෙකේව 2යි 1යි 3යි. ඊට පස්සේ මෙතන 1යි එකේව දෙකේව හතරේව කියන 4යි 413 නේ. උත්තරේ 3 නේ හරි නේද? එකේව දෙකේව 2යි 1යි 3යි එකේව එකක් 1යි 1 2 4 කියන 4. 573 යන අෂ්ටමේ සංඛ්‍යාව ෂඩ්දශම. ඉස්සරහා මෙහා බයිනරි කරලා දෙකට හරව ගන්න. ඊට පස්සේ උත්තරේ ලියන්න. දැන් 4න් 4ට කඩන්න. 1 7 8යි 2යි 10යි 1යි 11යි කියන්නේ b 1යි 7යි b උත්තරේ. එන උත්තරය අපහු තුරනේ තේරුණාද පුතේ? 8 පාදයේ සංඛ්‍යා 16ට හරවනකොට ඉස්සෙල්ලාම ද්විමය කරලා එන උත්තරය 4න් 4ට කඩන්න. 16ක් අරට ගියොත් ඉස්සෙල්ලාම ද්විමය කරලා 3න් 3ට වෙන් කරන්න ඕන. අපි කලින් කරා පුතේ ගණන්. නේ දැන් ගණන් නම් කියලා දෙන්න බෑ ලොකු වැඩක් ඒක. 31 ඉඳලා බලමු අපි උත්තර අහලා. උදාර සහන් කියන බලන්න 31ට උත්තරේ. දෙක 32ට පුතේ. අමාරුද ඒක? පොඩ්ඩක් ඉන්න. හරි පුතේ හදලා. අදලා කියන්නේ වෙලා දෙන්න. හතරස හරි බලමු. මෙන්න මේ සංඛ්‍යාවේ 3 LSB අඩුම කෙනා 9 least significant bit වැඩිම කෙනා most significant bit බිංදුව නෙවෙයි 1 බිංදුව නකවන්නේ LSB MSB හනේ නම් LSB 9 MSB 1 උත්තරේ හරි නේද? RGB වර්ණයක ෂඩ්දශමයක් දශමයක් ගැන දීලා දෙමු 200 එහෙනම් අෂ්ටමේ ද්විමයගේ කොළ RGB නම් 200 කියන්නේ R red 255 කියන්නේ green B කියන්නේ 75 blue තේරුණාද? R කියන්නේ red එහෙනම් 200 පිළිවෙලින් G කියන්නේ 255 B කියන්නේ 75 මෙයා අහන්නේ කොළ කියන්නේ green එහෙනම් කොළ කියන්නේ 255 255 ද්විමය කරන්න දෙකට හරවන්න උත්තරේ අංක 3 නේද 255 කියන ඉලක්කම ද්විමය කරාම උත්තරෙන් අංක 3 කියලා 33 ඉඳලා බලමු 34 දක්වා අහමු අපි සුමුදුගේ 33 34 33ට 1 ඔව් නැස 4 හ්ම් 34ට 2 අසත්‍ය වගන්ති අහන්න S කියලා බිටු 7යි ඔව් ඇත්තට බිටු 7න් එයාට අනුලක්ෂණ 128ක් පුළුවන් BCD වල අනුලක්ෂණ බිටු 4යි ඔව් බිටු 4කින් අනුලක්ෂණ 16ක් පුළුවන් යුනිකෝඩ් වල බිටු 16යි අනුලක්ෂණ 65536ක් එයාට පුළුවන් FCD වල බිටු 9ක් නෙවෙයි පුතේ බිටු 8යි පාවිච්චි කරේ
FCD වල බිටු 8කින් අනුලක්ෂණ 256ක් පුළුවන්. එහෙනම් බිටු 9ක් නෙවෙයි බිටු 8ක් වෙන්න ඕන. IBM මහා පරිගණක වල එහෙම තමයි FCD පාවිච්චි කරලා තියෙන්නේ. 34 බලන්න නිවැරදි BCD කේතයක් අඩංගු නොවන්නේ. BCD වල තියෙනකොට උපරිම ඉලක්ක පුතේ 9 වටිනාකම. දැන් බලමු එහෙනම් මෙයා හතරෙන් කෙලිම BCD 4න් 4ට කඩන්න පුතේ මේක. මම zoom කරලා කරන්න වැඩේ. මේ බලන්න. මේක දැන් කරන්න පුතේ වෙන මොකුත් නෙවෙයි. ඒවා 4න් 4ට මේ BCD යගේ කඩන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. මෙයා 4න් කඩන්න. ඒකලා 9ට වැඩි සංඛ්‍යා තුන වැරදි නේ. 1 8 ප්‍රශ්නයක් නැහැ. අහන්නේ මේකනේ ඉලා එක නේද? මම මේකනේ හදන්නේ. මේකනේ නිවැරදි BCD අගයක් නොවන්නේ නේ. නොවන්නේ අහන්නේ. මෙතන බලමු 4න් 4ට කඩලා. මෙතන 9යි, මෙතන 1 ඒවා 2 ඒවා 3 4යි. නේ? 1 2 3 4යි. මෙතනත් තමයි වැරදි ඈ. ඇයි ඒ? නෑ. මෙතන වැඩියෙන් ගත්තර එකක් මම. මේ මෙතන ඉන්නේ 3කින් නේ. හරි. දැන් ප්‍රශ්නයක් නෑ. 9යි 3යි 1යි ප්‍රශ්නයක් නෑ. මෙයා හරිනේ නෝන එක නහන්නේ ඈ. මෙතන බලමු 4ක් ඇඩුවා. මෙතන 5යි. මෙතන 1 ඒවා 2 ඒවා 1 2 3 4කින් කඩමු. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 8යි 2යි 10යි ලියලාම වැරදි. පරිම ඉලක්ක 9 තියෙන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් නෑ නේද? මේ කියන නීති උල්ලංඝන වල නැහැ ප්‍රශ්නේ නෑ මේ ඔක්කොම හරි. එහෙනම් වැරදි කෙනා උත්තර දෙකනේ. එයාගේ වැඩේ තමයි උපරිම ඉලක්කම තියෙන්න පුළුවන් පුතේ තනි යගේ තමයි කීයද? 9. 9ට වඩා වැඩියෙන් තියෙන නම් එයා ඒ සඳහා බිටු තව 8ක් 4ක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් උත්තරේ දෙන්නේ පුතේ එකේ වැරදි කෙනා මෙතන මේකනේ උත්තරේ දෙක. හේතුව මෙතන 10 එනවා. තේරුණාද පුතේ? තේරුණාද කියන්නේ? මෙතන 4න් 4 කැඩුවම මෙතන 10 එනවා. 10 එන්න බෑ. 10 නම් බිටු දෙකක් ඉලක්කම් දෙක නිසා බිටු 4 4 8ක් වෙනවා. 35 කියන්න බලන්න ලිහිනි. 35 36 35ට 1 ඔව් 36ට 36ට 1 දැන් පුතේ මෙතන කියනවා ASCII කියන්නේ කේත ක්‍රමයේ A වලට අදාළ ASCII එක 1.5යි 1 නම් P ගණන් කරන්න. A අතරින් B C D E F G H I J K L M N O P අකුරු 15ක් එහෙන් ඉන්නේ. නේද? අකුරු 15ක් එහෙන්. එහෙනම් 1.3 4 5 1 A 15ක් කියන්නේ එකේව 4ක් ලියන්න අම්මා. 15 2 පයි ලියන්නේ කෙටිම ක්‍රමය ඕකනේ. එහෙම නැත්නම් A කියන්නේ 65 නම් 15 කවර 80 නේ. 80ට අදාළ එකක් ලිව්වත් හරි මං හිතන්නේ. එහෙනම් 1යි 1යි 2 ලියන බිඳුවයි ඉතිරි 1යි 0යි 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 1යි 0යි 1 එනවා. එහෙනම් උත්තරේ අංක එකනේ. එහෙම නැත්නම් මෙහෙම කරා. මේක 10ට ඇරෙවම 65නේ. 65ට 15ක් එකතු කරා 80යි. 80 දීමේ කරා මේ උත්තරේ කැමති ක්‍රමෙන් හදන්න. මෘදුකාංග සම්බන්ධයෙන් සත්‍ය සාවද්‍ය වගන්ති යනවා. මෙහෙයුම් පද්ධති යෙදුම් මෘදුකාංග වැරදි. මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකයි පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. මෙහෙයුම් පද්ධති කියන්නේ පුතේ පද්ධති මෘදුකාංග. මොකද පද්ධති මෘදුකාංග වර්ග තුනයි මෙහෙයුම් පද්ධති, උපයෝගීතා සහ භාෂා පරිවර්තක. සාවද්‍ය උත්තරංක එක වැරදි. උපයෝගීතා මෘදුකාංග පද්ධති වේ. ඔව්. භාෂා පරිවර්තක පද්ධති මෘදුකාංග වේ. ඔව්. පරිගණක පද්ධති සියලු කටයුතු කරන්නේ මෙහෙයුම් පද්ධතිය වේ. හරි. මෘදුකාංග සම්බන්ධයෙන් සාවද්‍ය වගන්තිය තෝරන්න. අපි ඒක අහමු. කේෂරනේ කිත්සරනේ කිත්සර කියන්න බල 37 37ට සර් පිටයි ඉන්නේ සර්. සර් 37ට 4 සර්. ඔව් 38ට
දෙක සර්. මුදුකාංග සම්බන්ධයෙන් එක් කරානේ 37 සාවද්‍යකන්තේ ඒක පරිශීලක ඒකකාරී මෙහෙයුම් පදයක් එක් පරිශීලක පමණක් එක් මොකදී භාවිත කළා හරිනේ. ඒක පරිශීලක ඒකකාරී කියන එක වෙලාවට එක්කිනට ඒක පරිශීලක බහුකාර්ය මෙහෙයුම් පදයක් එක් පරිශීලක පමණක් එක් මොහොතකදී භාවිත කළ හැකියි. ඒක පරිශීලක බහුකාර්ය ඔව් පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනාට අපේ පරිගණකයක් බහු පරිශීලක බහුකාර්ය මෙහෙයුම් පදයක් පරිශීලක කීපයක් මොහොතකදී භාවිත කළ හැකියි හරිනේ. ඩොස් යනු ඒක පරිශීලක බහුකාර්ය වැරදි. ඩොස් කියන පුතා ඒක පරිශීලක ඒකකාරී වෙන්න. ඒක බහු පරිශීලක ඒක පරිශීලක බහුකාර්ය කිව්වොත් වැරදි. නම් වැරදි කියන උත්තරය අංක 7. සාවද not යන මූලිකයි ඔව් or කියන්නේ සංයුක්ත වැරදි. nor නැන් තමයි සංයුක්ත or කියන්නේ මූලිකයි. not ద్వාරය මගින් ආදානෙහි අනුපූරකේ හරි. ආදාන සියල්ලම සත්‍ය වන විදිහට and සත්‍ය වේ හරි. වැරදි කියන අංක 2 නේද? very good. 39ට මට උත්තරේ කියන්න බලන්න මෙත්මි තීක්ෂණ. 39ට 3 40 40ට 4 හරි බලමු. මේකේ අවුට්පුට් එක නේද අහන්නේ. එහෙනම් අපි ලියලා බලමු. මෙතන AB මෙතන C බා එනම් මෙතන AB ධන C බා මෙයා මෙතනින් D එකක් එන ගුණ වෙනවනේ. එහෙනම් මෙයාගෙන් ගුණ වෙනවා. පස්සේ not එක නිසා මේ ඔක්කොරම ඉන්වර්ස් එක එනවා. එහෙනම් AB ධන C බා D ගෙන් ගුණ වෙලා සම්පූර්ණ අනුපූරකයේ උත්තරය අංක 3 නේද? ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ උත්තරේ හරි පුතේ ඈ. ඒ විදිහට අපිට ලියන්න පුළුවන්. ඔයාලා බලන්න ඩෑෂ් දාන්න බැරි නිසා තමයි ඔය මම ලියලා තියෙන්නේ. දැන් බලමු දුක උත්තරය හරිද කියලා මෙතන. ප්‍රතිදානයේ බිඳුව හා C වලගේ එක නම් ABD. මෙතන බිඳුව නම් මෙතනගේ එක. එක වෙන්න මේ දෙන්නම එක වෙන්න ඕනේ AND එකක් නිසා. මෙයා එක නම් D අනිවාර්යෙන් එකයි. මෙයා එක නම් මෙතන බිඳුව වෙන්න ඕනේ. දැන් ඒතර C වලගේ එක නම් මෙතනගේ බිඳුව නම් sorry මෙතන එක වෙන්න මෙයා එක වෙන්න. හරිනේ? මෙතන එක වෙන්න මේ දෙකෙන් එකක් හරි එක වෙන්න බෑ. මෙයා එක නම් මෙතනගේ බිඳුව අනිවාර්යයෙන් මේ AB දෙන්නම කියෙන්න ඕනේ. එක වෙන්න ඕනේ. එහෙනම් සියල්ලම එක වෙන්න ආයිත් පෙන්නන. මෙතන බිඳුව නම් මෙතන එක වෙන්න බෑ. එක වෙන්න මේ දෙන්නම එක වෙන්න ඕනේ. මෙයා D සමානයි 1යි එහෙනම්. මෙයා එක නම් ඊට පස්සේ එක වෙන්න පුළුවන් මේ දෙපැත්තෙම වෙන්න පුළුවන්. තව එකක් දෙනවා මං A වලගේ C වලගේ එක නම් මෙයා බිඳුවයි. බිඳුව නම් මේ OR එක අවුට්පුට් එක වෙන්න නම් මේ දෙන්න එක්කෙනෙක් හරි එක වෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තමයි මේක AND එකක් නිසා මෙතන එක වෙන්නේ මේ දෙන්නම එක වුණොත් විතරයි. එහෙනම් සියල්ලම එක වෙන්න උත්තරය අංක 4 නේ. 41 පහත අනුකලිත පරිපථයේ තුඩු 11 බිඳුව නම් 12 13 අගයක්. ඒක මට කියන්න බලන්න දිල්ෂාන් නිසා දිලාන් නිසා 41ට 42ට 12 13 පළවෙනි එක. මේකට නෝ ద్వාරය. නෝර්නේ ඔව්. හරි බලමු. මෙතන දැන් කියනවා 11 බිඳුව නම් 12යි 13යි යහන. 11 කියන්නේ මෙයා බිඳුව නම් මෙතනගේ එක වෙන්න ඕන. මේ දෙන්නම එක වෙන්න ඕනේ. එක වුණොත් නේද මෙතන එක වෙලා නොට් එකක් කරා බිඳුව වෙන්නේ. එහෙනම් අර දෙන්නම එක වෙනවා උත්තරේ හරි පුතේ. ඒ දෙන්නම එක වෙන්න ඕන. මේ ద్వාරය කවුද? OR එකක් නොට් එකක් කරා ගිහලා දෙන්නේ. OR එක අවුට්පුට් එන්නේ බිඳුවයි 1යි 1යි 1. එක නොට් එකක් කරාගෙන OR එකක් නෝර් වෙනවා. අගයන් මාරු වෙන උත්තරේ අනිවාර්යෙන් අංක 7. මම මේ පුතේ ඉක්මනට පොඩ්ඩක් කරනවාද මං පැයකින් නතර කරනවා ක්ලාස් එක. ඔයාලගේ අර ටියුට් වල වැඩේ ඉවර කරන්න ඕනේ ඒකයි ආ. අද බාර දෙන්න ඕනේ ඒක. ඔයාලට බ්‍රහස්පතින්දා හම්බ වෙපු තියෙන නිබන්ධන බදාදා දෙනවා කියලා කියන්නේ උඩරිම බ්‍රහස්පතින්දා අර දීලා තියෙන නම්බර එක වැඩ කරන එකක් දෙන්න දීලා ඇත්තේ ආයෙ වෙනස් කරන්න බෑ මගේ දෙය.
ඒ මම පෝස්ට් කවර් ඒ එළිය ලියන එක තමයි ඔයාලට කන්ටැක්ට් කරන්න. යාලා ගොඩක් වෙලාවට ඇඩ්‍රස් හොයාගෙන එන්න දන්නේ නැහැ පුතේ කුරියර් කරන කට්ටිය. ඇයි පුතේ මම account number එක ඔක්කොම දාලා තිබුණේ මෙහෙ group එකේ දාලා තිබුණේ. හරි බලන්න එන 43 පහත පරිපතේ රණුව එම සත්‍යතාවක ඉසට් සඳහා අගයන් පිළිවෙලින් ලැබෙනුයි. 43ට මට කියන්න බලන්න එහෙනම් සුමුදු 43ට කියන්න පුතේ. 43ට 1 44ට 2 පහත පරිපතේ ඉසට් සඳහා දැක්වෙන පිළිතුර වනුයි. මෙතන බලමු බිංදුවයි දාලා බලමු. එකකින් චෙක් කරන්න ඉතින් මේකට දාලා. ඉස්සෙල්ලාම බලමු මෙතන දානවා බිංදුවයි දානවා. බිංදුව දැම්මොත් එතනගේ 1යි බිංදුව දැම්මොත් මෙතනත් බිංදුව නම් මෙතනගේ බිංදුවයි. මෙතන බිංදුව නිසා බිංදුව වෙනවා. ඒතර මෙහෙත් බිංදුවයි. අනිවාර්යයෙන් මෙතන බිංදුවයි. ඊට පස්සේ බිංදුව 1 දානවා. බිංදුවයි මෙයාට 1 දානවා. නේ? 1 දාපු ගමන් මෙතනගේ 1 නිසා මෙතන එක පැත්තක් කර 1 වුණා කියලා මෙතන 1 වෙනවා. එහෙනම් මෙතන මේක බලමු. මෙතන 1 දාපු ගමන් බිංදුව වෙනවා. මෙයත් බිංදුවයි. මම කලින් නැහැ නැත්තම් යන්න බෑ මට අය. ඊළඟ අවස්ථාව තමයි A බිංදුවයි B වලගේ 1. ඒක ගත්තා නේ අපි. තුන්වෙනි අවස්ථාවේ අපි 1යි බිංදුව චෙක් කරන්න දෙන්නේ 1යි බිංදුව. මෙයා 1යි මෙයා බිංදුව අවස්ථාව. මෙයා 1 නම් මෙතන 1 නිසා මෙතන 1 වුණා කියන අනිවාර්යයෙන් මේක 1 වෙනවා. එහෙනම් බිංදුවයි 1 දුනක. මොකද හේතුව මාරුන ගම මේ පැත්තෙන් ආපු ගම 1 වෙනවා. OR ගේට් යන්නේ. ඒක නිසා උත්තරේ අංක 1 අනිවාර්යෙන් කරලා බලන්න ඕල. හිමින් තර්ක කරලා බලන්න. මෙන්න මේ ద్వාරය පුතේ මේක වෙන්නේ ශ්‍රේණිගතව තියෙන එකක අනිත් පැත්තනේ. නේද? දැන් මෙතන වෙන්නේ මේක පොඩි රූපසරණ ගැටලුවක් තියෙනවා වලගේ මේ එන්න ඕන පුතේ මෙන්න මේකේ මේ තව ප්‍රතිරෝධකයක් එහෙම අඩුයි මේක වගේ 10 වසර අච්චුපදේ දින රූපයකින් මම දැම්මේ මේ තියෙන බල්බ් එකනේ දැන් උතන වෙන්නේ පුතේ ඇත්තරම මෙන්න මෙතන ප්‍රතිරෝධකයක් එන්නවා ඕක තමයි සිද්ධිය එතකොට වෙන්නේ ඇත්තටම දැන් ස්විච් යන් දෙක තියෙනවනේ මෙතන ස්විච් යන් ඔන් කරපු ගමන් වෙන්නේ බල්බ් එක ඔෆ් වෙනවා ස්විච් යන් දෙකම ඔක අපි හිතුව මෙහෙම A B කියලා තියෙනවා එතකොට අවුට්පුට් එකක් තියෙනවා බිංදුව 1 ස්විච් යන් දෙකම එක කරපු ගමන් මොකද වෙන්නේ මේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන්නේ නැහැ මෙහෙම ඇවිල්ලා මේ ටිකේ කැරේ විතර බල්බ් එක පත්තු වෙන්නේ නැහැ දෙකම ඔන් කරනවා බල්බ් එක ඔෆ් වෙන අනිත් සෑම අවස්ථාවම බල්බ් එක පත්තු වෙනවා කවුද පුතේ 9 ద్వාරය ඇන්ඩ් එකේ අනිත් පැත්තේ ඇන්ඩ් එකේ වෙන්නේ එක්වරක් එක එකයි මේවා බිංදු නිසා බිංදු වෙනවා එහෙනම් මේකේ අනිත් පැත්ත කියන්නේ නැන්ඩ් එක තමයි උත්තරේ තේරුණාද පුතේ ඕකෙදි වෙන්නේ උන ආයෙත් පෙන්නන්න මෙතන තව මෙතෙන් ප්‍රතිරෝධකයක් එනවා આવොත් එහෙම මෙතන සම්පූර්ණ දෙකම එක විදිහට පරිපතේ සම්පූර්ණ ධාරාව යන්නේ ප්‍රතිරෝධක කරා නෙවෙයි ඒක එයාට අමාරු එයා ලේසි මාර්ගය තමයි ගමන් කරද්දී බල්බ් එක පැත්තට ධාරාව යන්නේ නැහැ ඒතර බල්බ් එක ඕෆ් වෙනවා එහෙනම් උත්තරේ නැන් ద్వාරයක් තමයි 45ටයි 46ටයි අපි හමු ලිහිරි කියන්න බෑ 45 46 45ට 3 46ට 1 පියාලට කතා කරන ගිරවක දෙනවලු නේද උට බඩගිනි වුණාම නේ කතා කරන බඩගිනි වුණාම හෝ තරංග ගිය විට හා එක්ක බඩගිනනම තරංග ගිය විට හා නිදිමත නැති විට පමණි එහෙනම් මොකද A or B and C නේ හරිනේ බඩගිනි විට හෝ කිව්වොත් OR එකක් තරහා ගිය විට කිව්වොත් ආපහු B හා කිව්වොත් AND එකක් නැති විට නිදිමත නැති විට කිව්වොත් C නම් C පරිගණකයක් මිලදී වැලීමේදී තාක්ෂණික පිළිවිතරක් නොවන්නේ මිල ගැන අපි හිතාරේ නෑ මතක ධාරිතාව බලනවා සකසන වේගය බලන තිර තාක්ෂණය බලනවා එහෙනම් 47 කිස්සල් කියනවා 47ටයි 48ට 47ට සර් 47ට 3 සර් හරි 48ට
නිර්වද්‍ය කියන අහන්න. සර් 48ට දෙක සර්. බලමු. සකසනේ වේගය 3.4 හරිනේ. 3.04 හරිනේ. 3.4 GHz හරි. මෙහෙයුම් පති Windows 8.1. ඕනේ. මේ හරි. ප්‍රධාන මතකයේ 2GB වේ. RAM එක 2GB ද නෑ RAM එක 16GB. වැරදි. පරිගණක ඇඟල් 23ක් ඒකත් හරි. වැරදි කෙනා කවුද? RAM එක GB දෙකක් නෙවෙයි 16ක් දීලා තියෙනවා. දෙකකුද මේ graphics VG එක. එන උත්තර හරි වාගේ එක. පරිගණක වර්ගීකරණ නිර්වද්‍යයි. සුහුරු දුරකථනයේ පරිගණකයක් නොවේ. වැරදි. සුහුරු දුරකථනයේ පරිගණකයක් නොවේ කිව්වොත් වැරදි. ටැබ්ලට් ශුද්ධ පරිගණක හරි. මධ්‍ය පරිගණක සේවාදායක පරිගණක භාවිත නොකරයි කිව්වොත් වැරදි. ඒක පාවිච්චි කරනවා. සුපිරි පරිගණකට වඩා මහා පරිගණක විශාල වේ. වැරදි. එන උත්තර අංක 2 නේද? very good. එහෙනම් අන්තිම ප්‍රශ්න දෙක මට කියන්න බලන්න. මෙත්මි තීක්ෂණ. සර් 49ට 3 50ට 4. ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය සම්බන්ධ සාමර්ථ්‍ය වන්නේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය සාමාන්‍ය බැහැර සුදුසු නොවේ. ඔව්. ඒක හොඳයි. නිකං කසරට එක දාන්නේ නෑ පුතේ. ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ආයුධ ලබා දෙති. ඔව්. ඔය නගර සභාවෙන් බාර දෙන්න. අන්තර්ජාල භාවිතයේ සමාජාලයේ හමුවන මිතුරන් වචනේ පරිසමාප්ති සැබෑ මිතුර වේ. වැරදි. අපි දන්නේ නැහැ බොරුකාරෝ ඉන්නේ නේ. එහෙනම් වැරදි. වැරදි කියලා අහන්නේ සමාජාල භාවිත තමාගේ පෞද්ගලික මිතුරු භාවිතයේ සැලවිය යුතු. ඔව්. අනිවාර්යෙන් අපි පෞද්ගලික දේවල් දාන එක දෙතුන් පාරක් හිතන්න වෙනවා. නිර්වද්‍ය වන්නේ වීඩියෝ සංවාද සිදු කිරීම සඳහා මයික්‍රොෆෝන් සහ අන්තර්ජාලය පමණක් අවශ්‍ය වේ. වැරදි. වෙබ් කැමරාවක් නේ ඕනෙමනේ. Zoom යන වීඩියෝ සංවාද භාවිත කළ හැකි එකම බුදුකාංගය. වැරදි. තව ඕන දෙයක් තියෙනවානේ. Skype එකවත් තියෙන මාර්ගද පාඩම් සඳහා සම්බන්ධ වේ. එකදිගට පරිගණක බලා සිට යෝග්‍ය වේ. වැරදි. දිනකට පැය 7-8ක් පරිගණක තිතෙස බලා සිටීමෙන් දීර්ඝකාල දෘෂ්ටි රෝගී තත්ත්වෙන්නේ. ඒකත් හරි නේද? එහෙනම් උත්තරය අංක 4 එන්නේ. මම නම එහෙම දාපු නිසා උත්තරේ එන්නේ නැහැ මගේ. නම දාලා තමයි සබ්මිට් කරන්න ඕන. හරි එහෙනම් පුතේ මම අර වැඩ 34 නවත්තවන්නම ඒක ඉක්මනට කරේ. ඔයාලට මේ මාසෙත් තව මම MCQ පේපර් එකක් දෙනවා. තව මම මේ පාර ඔයාලට පේපර්ස් තව දෙකක් print කරපු දෙකකුත් තියෙනවා. ඒකේ soft copy මම දාන්නම් ඔයාලට. පුතේ අර ස්ලිප් ටේප් වගේ මම දානවා අද බාර දෙන්නේ. ඒක උපරිම බ්‍රහස්පතින්දේ බදාදා දැම එයාලා දෙන්නම් කිව්වේ. ෆෝන් ඔන් කරලා තියාගන්න. නැත්නම් එයාලා ඇඩ්‍රස් වලින් හොයන්න බෑ පුතේලා කෝල් කරලා තමයි ඉන්න දැන අහගන්නේ. එහෙනම් අපි අදට නවත්තමු. හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ. කොහොමත් ඇවිදින්න එපා. ගෙදරටලා ඉන්න. හරි පුතේ බුසරණය. පරිස්සමෙන් ඉන්න.